හරි. ඔන්න දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඉතාමත් ඉන්ටරෙස්ටිං පැත්තක්. ඕගොනික් කියන්නේ එතන දැන් කම්මැලි හිතෙන්න පුළුවන් උගලන්ට. ඕගොනික් කියනවා නම් හතර සබ්ජෙක්ට් එක මොකද පරිවර්තන කරන්න පටන් ගත්තට පස්සේ ඒක තේරෙයි. පරිවර්තන කරලා අන්තිමට ඕගොනික් වල ඇඩික්ට් වෙනවා කට්ටිය. සෝ ඕගොනික් විතරයි කරන්නේ. එහෙමත් වෙන්න එපා ඈ. එතකොට දැන් මම ඊළඟ කතා කරන්නේ මේ CO බන්ධනයේ විදීමේ සිදුවන ප්‍රතික්‍රියා ගැන. දැන් CO බන්ධන කිව්වම දැන් මෙතන බන්ධන දෙකක් තියෙනවානේ. එකක් මේ CO බන්ධනය මේ අනිත් එක මේ CO බන්ධනය. දැන් මේ අපි කතා කරන්නේ මොකක් කඩන එක ගැන? අපි කතා කරන්නේ මෙන්න මේ බන්ධනය කඩන එක ගැන. හරිද? මේක කඩන එක ගැන නෙමෙයි. මේ බන්ධනය කඩන එක ගැන තමයි කතා කරන්නේ. ඒක මෙන්න මේ CO බන්ධනයේ විදීමෙන් සිදුවන ප්‍රතික්‍රියා තමයි අපි කතා කරන්නේ. හරි. අපි බලමු මුල්ම එක මොකද්ද කියලා. තමයි PCl3 PCl5 සම. ඇල්කොහොල් වල ඉගෙන ගත්ත එකට තනිකරම සමානයි ඈ. මෙන්න කාබොක්සිලික් අම්ලයට PCl3 දානවා ඊට පස්සේ PCl5 දානවා. මේවා වැඩි කාලයක් ගන්න ඕනේ නැහැ. අර කලින් එකමයි වෙන්නේ. මේ OH එක අයින් වෙලා ඒ වෙනකොට Cl එකක් වෙනවා. අත්‍තරම ඔක නියුක්ලියෝෆිලික ආකල්න ආදේශ ප්‍රතික්‍රියා කරන්නේ. මේ නියුක්ලියෝෆයිලය අයින් වෙලා මේ නියුක්ලියෝෆයිලය ඇති වෙනවා. ඒකට මෙතන ඇති වෙන අතුරු බලය ඇවිල්ලා H3PO3. මෙතන ඉන්නේ POCl3 ගන්න HCl. හරි එතකොට දැන් ඕනම එකක උඹලට යන්ත්‍රණ වර්ගය මොකද්ද කියලා හෙවොත් මේක කරන්න තියෙන්නේ. මුලින් තියෙන එකක් බලන්න. ඊට පස්සේ තියෙන සංයෝග බලන්න. ওই දෙකේ වෙනස මොකක්ද බලන්න. දැන් මෙතන වෙනස් වෙලා තියෙන්නේ මේ OH කියන නියුක්ලියෝෆයිල වෙනකොට තව නියුක්ලියෝෆයිලයක් වෙන Cl- කියලා නේ. එහෙනම් නියුක්ලියෝෆිලික ආදේශයක්. හරිනේ? ඒ වගේ. මේක දැන් සෑහෙන මතාවක් වුණාම ඒකම ප්‍රතික්‍රියාව ඇල්කොහොල් ඉගෙන ගන්න ප්‍රතික්‍රියාව තමයි. මම ආයෙත් උනන් ලියන්න. ඔය එන්නේ. කාබොක්සිලික් අම්ලයකට ඇල්කොහොලයක් දැම්මොත් අර මං කියව හැමතිස්සෙම තඩ්ඩකින් ලොකු ප්‍රමාණයක් පොඩ්ඩකින් පොඩි එකක් යනවා. කියන්නේ මුලින් එච්චරයි මුලින් ගියා. මේක එක්ස්ට්‍රා එකක් නේවනේ. මං කිව්වා හැබැයි මේ ප්‍රතික්‍රියාව ප්‍රත්‍යවර්ත ප්‍රතික්‍රියාවක් කියලා. සහ මම මොකක්ද දාන්න කියලා කිව්වේ? උත්ප්‍රේරක වශයෙන්. උත්ප්‍රේරක වශයෙන් මම දාන්න කිව්වේ මතකද නේ? අරක සාන්ද H2SO4 දාන්න උණුසුම් කරා. සාන්ද H2SO4 දාලා පොඩ්ඩක් උණුසුම් කරා. කාබොක්සිලික් අම්ල වල අපිට අවසානයේ කතා කරන්න තියෙන්නේ කාබොක්සිලික් අම්ල වල ඔක්සිහරණය පිළිබඳව. කාබොක්සිලික් අම්ලයේ ඔක්සිහරණය වෙන්නේ මොකටද කියන එක පිළිබඳව අපිට කතා කරන්න තියෙන්නේ. උතර මේ සඳහා අපිට යොදන්න පුළුවන් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් පමණයි. හරිද? ප්‍රතිකාරක ලෙස යොදන්න පුළුවන්. ප්‍රතිකාරක ලෙස යොදන්න පුළුවන් LiAlH4 පමණයි. සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් යොදන්න බෑ. NaBH4 යොදන්න බෑ. හරි? අපි ඇල්ඩිහයිඩ් කීරණ ඔක්සිහරණය කරද්දී සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දැම්මා. නමුත් හොඳටම මතක තියාගන්න. කාබොක්සිලික් අම්ලයක ඔක්සිහරණයට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දාන්න බෑ. හරි? ඒක හොඳටම මතක තියාගන්න. ඒතර ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් විතරයි අපිට මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කාබොක්සිලික් අම්ලයක ඔක්සිහරණය වෙද්දී බලමු මොකද වෙන්නේ කියලා. කාබොක්සිලික් අම්ලයක් CH3 COH එකක් ඔක්සිහරණය වෙද්දී
වෙන්නේ. ඒ ගන්න ගන්න අපි දාන්න පුළුවන්. TM ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙක ජාලයි. ඔක්සිජනේදී වෙන්නේ 3CH2OH. දැන් මොකද වෙලා තියෙන්නේ? කාබොක්සිලික් අම්ලය ඔක්සිහරණය කරාම වෙන්නේ ඊට අනුරූප ඇල්කොහොලට යන එක නේද? කාබොක්සිලික් අම්ලය ඔක්සිහරණයේදී වෙන්නේ ඊට අනුරූප ඇල්කොහොලට යන එක තමයි වෙන්නේ. ඒ කිව්වේ මේ COOH කාණ්ඩය CH2OH කාණ්ඩයක් වෙච්ච එක තමයි වෙන්නේ. ඇත්තටම එහෙම මතක තියාගන්න ලේසිනේ. COOH කාණ්ඩය CH2OH කාණ්ඩයක් වෙන එක තමයි වෙන්නේ. හරි? ඒක තමයි ඔක්සිහරණය කාබොක්සිලික් අම්ල වල. ඒතර බලනවා මෙන්න මේ බෙන්සෝයික් අම්ලය ඔක්සිජන් එකක් මොකක්ද දෙන්නේ? මම හවස්ම කිව්වා COOH කාණ්ඩේ CH2OH කාණ්ඩයක් වෙන්නේ. හරිද? එහෙනම් ඔන්න ඕක බවට තමයි පත් වෙන්නේ නේද? එතකොට කාබොක්සිලික් අම්ල වල ඔක්සිහරණය ඔය ආකාරයට තමයි සිදු වෙන්නේ. එතකොට මම කිව්වා ඔක්සිහරණය සඳහා අපිට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් පාවිච්චි කරන්න බෑ. අපිට පාවිච්චි කරන්න ඕන ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රේට් විතරයි. හරි. හදිස්සියවත් අහුවොත් ඉබහනට මේ වගේ ප්‍රශ්නයක් කාබොක්සිලික් අම්ලෙට ඇමෝනියා දැම්මොත් මොකද වෙන්නේ? මල්ල මගුල. දැන් ඔහොම ඉගෙන ගත්තා නේ. හරිද? ඔය වගේ දැන් ප්‍රශ්නයක් අහුවත් මොකද්ද වෙන්නේ? දැන් මේක අම්ලයක්. මේක භස්මයක් නේ. ඒතර අම්ල භස්ම ප්‍රතික්‍රියාවනේ. හරි ලේසි. එහෙනම් මොකද අම්ල භස්ම සීන් යන්නේ වෙන නැත්තේ? නැද හිතන්න දෙයක්වත් නැහැ නේ ලොකුවට. එහෙනම් මොකක්ද වෙන නැත්තේ? වෙන නැත්තේ වෙන නැත්තේ කාබොක්සිලික් එක අම්ල නිසා ඌ එච් එක දෙන නැති ඒ එච් එක මේ ඇමෝනියා කාර්යය නම ගන්න නැතිනේ ඕකනේ. ඉතින් එහෙනම් මේවා මේකදී මේ වගේ ප්‍රතික්‍රියාවක් වලට පොළේ ලෙස ලියන්න පුළුවන් මේවා නිකන්. O minus NH4 plus වගේ ගන්න. ඔය වගේ එකක් තමයි ලියන්න පුළුවන්. කියන්නේ කාබොක්සිලික් අම්ල පොඩි ෂෝට් නෝට් එකක් ගහන්න බලන්න. හරි. එතකොට කාබොක්සිලික් අම්ල කියන්නේ මේ වගේ CH3 COOH කාබොක්සිලික් අම්ල වල මුල්ම ප්‍රතික්‍රියාව ඉගෙන ගත්තේ සෝඩියම් සමග ප්‍රතික්‍රියාව නේ. සෝඩියම් යෝනි සමග ඊට පස්සේ අපි ඉගෙන ගත්ත සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සෝඩියම් කාබනේට් සහ සෝඩියම් බයිකාබනේට් සමග. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් කියන තුනෙන්ම එන්නේ එකම ප්‍රධාන ඵලය. ඒ කියන්නේ මේ ඵලය තමයි ලැබෙන්නේ. මම කිව්වා අතුරු ඵල වෙනස් වෙනවා කියන්නේ. එහෙනම් ඔයගොල්ලෝ මේකට දාලා අතුරු ඵලය ලියා ගන්න මෙතනින්. මේකට දාලා අතුරු ඵලය ලියා ගන්න සහ මේක අට්ටා දාලා අතුරු ඵලය ඔයගොල්ලෝ තනියම ලියන්න ඕන. අර කලින් නෝට් එකේ බලන්න. හරි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තේ ඇල්කොහොල සමග නේද? ඇල්කොහොල සමග මම කියන්නේ ලැබෙන්නේ ස්ටරයක් කියලා.
ඔන්න ඔය ආකාරයට එස්ටරයක් ලැබෙනවා. ඇල්කොහොල් සමග ප්‍රතික්‍රියා කරනවා. ඊට පස්සේ අපි කතා කරේ ඔක්සිහරණය ගැන නේද? ඔක්සිහරණයට අපි යෙදුවේ LiAlH4 1 2 0 +H2 මම කිව්වා මේකෙන් කෙලින්ම ඇල්කොහොලේ බඩපත් වෙනවා කියලා නේද? ඔය ආකාරයට ඊපස්සේ අපි PCl5 හෝ PCl3 සමග ප්‍රතික්‍රියාවක් ඉගෙන ගන්නවා නේ. එතකොට උනේ එතකොට අම්ල ක්ලෝරයිඩ් එක වෙනවා නේ. මම කියව මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් සහ මේකට සාන්ද්‍ර H2SO4 උත්ප්‍රේරක ලෙස ගන්නවා. දානවත් කරන්න කියලා මම කිව්වා. එතකොට මේ ප්‍රතික්‍රියා දෙක තමයි මූලිකව තියෙන්නේ. ඒතර ඕගොල්ලෝ කරන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් සහ සෝඩියම් කාබනේට්, සෝඩියම් බයිකාබනේට් වල අදාළව එන අතුරු බල ටික ලියන්න ඕනේ. සහ PCl5 සහ PCl3 වලට අදාළ වෙන අතුරු බල ටික මෙතන ෂෝට් නෝට් එකේ ලියන්න මම ලියුවේ නැහැ. හරි. උතරින් කාබොක්සිලික් අම්ල වල තියරි අවසන් වෙනවා. මට කාබොක්සිලික් අම්ල ඉවරයි. ඔයගොල්ලෝ කාබොක්සිලික් අම්ල දැන් තමයි පටන් ගත්තේ. කතා කරන්න තියෙන්නේ අම්ල ව්‍යුත්පන්න පිළිවෙල. දැන් අම්ල ව්‍යුත්පන්න කියන්නේ කාබොක්සිලික් අම්ල වලින් එන ව්‍යුත්පන්න. ඒ කියන්නේ මොනවද බලමු අම්ල ව්‍යුත්පන්න මූලික වශයෙන් තියෙන්නේ. මූලික වශයෙන් අම්ල ව්‍යුත්පන්න තුනයි. මුලින්ම ගන්නේ අම්ල ක්ලෝරයිඩ් ඊට පස්සේ අපි ඉගෙන ගන්නේ එස්ටර ඊළඟට අපි ඉගෙන ගන්නේ amide නැත්තම් amide කියලා කියනවා. හරිද? එතකොට මුලින්ම අම්ල ක්ලෝරයිඩ් ගැන කතා කරන්නේ. ඊට කලින් මේ අම්ල ව්‍යුත්පන්න හැම එකකම ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියාව. ඒක ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ලියා ගන්න වැදගත් කරුණක්. අම්ල ව්‍යුත්පන්න ලාක්ෂණික ප්‍රතික්‍රියා වර්ගය වෙන්නේ නියුක්ලියෝෆිලික ආදේශ. එතකොට මේ කරුණ අනිවාර්යෙන් ඔළුවේ තියෙන්න ඕනේ. ඊට පස්සේ කතා කරමු අම්ල ක්ලෝරයිඩ් වල නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා පිළිබඳව. එතකොට අම්ල ක්ලෝරයිඩ් කියන්නේ මොනවද? අම්ල ක්ලෝරයිඩ් කියන්නේ කාබොක්සිලික් අම්ලයකට PCl5 හෝ PCl3 දැම්මොත් ලැබෙන ඵලය තමයි අම්ල ක්ලෝරයිඩ් කියලා කියන්නේ. අපි කලින් ඉගෙන ගත්ත එක කාබොක්සිලික් අම්ලය යටතේ.
මෙන්න මේ වගේ සංයෝගයක් තමයි අපි කියන්නේ අම්ල ක්ලෝරයිඩ් කියලා නේද? එතකොට මේ C සහ Cl බන්ධනයේ කාබන් සහ ක්ලෝරින් බන්ධනයේ අධික ලෙස ද්‍රවීකරණය වෙලා තියෙනවා. ඇයි? ක්ලෝරින් වල විද්‍යුත්තාව වැඩි. ඒ නිසා ක්ලෝරින්ගේ පැත්තට මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙක අදිනවා. ඒ කියන්නේ ක්ලෝරින් සාපේක්ෂව ඍණ ආරෝපණයකුත් කාබන්ට සාපේක්ෂව ධන ආරෝපණයකුත් ඇති වෙනවා. එතකොට ක්ලෝරින් මේ නිසා හොඳ ඉවත් වීමේ කාණ්ඩයක් වෙලා ක්ලෝරින් ඉවත් වෙලා ගිහින් ඒ වෙනුවට නියුක්ලියෝෆයිල් එක ආදේශ වෙන්න පුළුවන්. අම්ල ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා. අපි ඉගෙන ගමු අම්ල ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා මොනවද කියලා. එතකොට මෙහෙම එකක් තියෙනවා. අම්ල ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ 5-6ක් ඉගෙන ගන්නවා. එතකොට ওই ප්‍රතික්‍රියා පැටලෙන්න පුළුවන්. ඒ හින්දා හරි පිළිවෙලට හිමීට ඉගෙන ගන්න ප්‍රතික්‍රියා ටිකක් තමයි අම්ල ක්ලෝරයිඩ් වල ප්‍රතික්‍රියා කියලා කියන්නේ. ලේසි හැබැයි පැටලෙන්න පුළුවන්. පළවෙනි ප්‍රතික්‍රියාව වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග. सोडियम हाइड्रोक्साइड වැඩිපුර सोडियम हाइड्रोक्साइड දැම්මොත් මේක මුලින්ම OH එක වඩපත් වෙනවා. වැඩිපුර सोडियम हाइड्रोक्साइड දැම්මොත් මේ Cl එක OH වඩපත් වෙනවා. කාබොක්සිලික් අම්ලය වඩපත් වෙනවා. දැන් කාබොක්සිලික් අම්ලය सोडियम हाइड्रोक्साइड තියෙන මාධ්‍ය කවදාවත් මෙතනින් නවතීද? सोडियम हाइड्रोक्साइड වැඩිපුර තියෙන හින්දා මේක අනිවාර්යෙන් මෙතනටම යන්න ඕනේ. ලවණය කාබොක්සිලික් අම්ලයේ ලවණය හැදෙන්න ඕනේ මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර පද්ධතිය තියෙනවා අම්ල ක්ලෝරයිඩ් ප්‍රතික්‍රියාව වුණාට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා එතකොට ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කාබොක්සිලික් අම්ලයට ප්‍රතික්‍රියා කරලා අර ලවණය හැදෙනවා කාබොක්සිලේට් අයනය සමග සැරේ ලවණය හැදෙනවා එතකොට පරිවර්තනය ගැහුවොත් අපි කෙලින්ම ලියනවා මෙන්න මේ බලේ තමයි කෙලිම ලියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා. හැබැයි ගොඩේ අන්තරනේ මේ වගේ අන්තරයක් තමයි ඉන්නේ. මම කියව මෙතන ද්‍රවීකරණයක් ලක් කරලා තියෙන්නේ ධන ඩෙල්ටා සහ ඍණ ඩෙල්ටා කියලා ද්‍රවීකරණයක් ලක් කරලා තියෙන්නේ එතකොට නියුක්ලියෝෆයිල් එක පිටින් ආවොත් මෙයාගේ ධන ගතියින් හින්දා මේ නියුක්ලියෝෆයිල් එක මෙයාට පහර දෙනවා නේ එතකොට ඔය ආකාරයට අතරමැද බලයක් හැදෙනවා. ඊට පස්සේ වෙන්නේ ඔක්සිජන් එකක් තියෙන මේ ඍණාරෝපණය එයා බන්ධනයට ගන්නවා. ඒත් සමගම මේ කාබන් ක්ලෝරින් බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක ක්ලෝරින් ලබාගෙන ක්ලෝරින් ඉවත් වෙලා යනවා. එතකොට අපිට පේනවා මේ ප්‍රතික්‍රියාවේ වෙලා තියෙන්නේ මොකද්ද? ක්ලෝරින් අයින් වෙලා ගිහිල්ලා ඒ වෙනුවට OH ඇවිල්ලා. ඒ කියන්නේ නියුක්ලියෝෆිලික ආදේශයක්. එතකොට මේ ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය වෙන්නේ substitute nucleophile. SN. හරි?
එතකොට මේ තවදුරටත් ප්‍රතික්‍රියා කරන තමයි අර ලවණය හැදෙන්නේ. තවදුරටත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන ලවණය හැදෙනවා. දෙවන ප්‍රතික්‍රියාව තමයි ජලය සමග සිදුවන ප්‍රතික්‍රියාව. එතකොට ජලය සමග ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය මම කෙලින්ම ලියලා ඉන්නවා. එතකොට ඒ ප්‍රතික්‍රියාව කලින් ප්‍රතික්‍රියාවට බොහෝ සෙයින් සමානයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග අපි ඉගෙනගත්ත ප්‍රතික්‍රියාවටම බොහෝ සෙයින් සමානයි. පොඩි වෙනස්කමක් තියෙනවා. එතකොට කාබන් ධන ක්ලෝරින් ඍණ මම කලින් කිව්ව විදිහමයි තමයි ධන කාබන්ට මේ ඔක්සිජන් වල තියෙන එක සැරේ බහර දෙනවා. ඊට පස්සේ මේ ඔක්සිජන් වල තියෙන බන්ධනේ එක සැරයක් විදිහට ඔක්සිජන් ලබා ගන්නවා. දැන් හැදෙන්නේ මොන වගේද කියලා බලන්න. දැන් හැදෙන්නේ මේ වගේ අණුවක් තමයි හැදෙන්නේ. එතකොට මේක ඉස්සර දීපු හින්දා මේ ඔක්සිජන් වල 1 2 3 4 5 එන මේ ඔක්සිජන් දාන්න වෙනවා නේද? යාළුවා. එතකොට ඔක්සිජන් වල ධනාරෝපණය කිරීම අස්ථායි නේ. එහෙනම් එයා බලන්න කොහොමද ධනාරෝපණය නැති කරගන්නේ. ඒ හින්දා එයා මේ H එකේ මේ H බන්ධනයේ තියෙන OH බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක එයා විතර ලබා ගන්නවා. OH බන්ධනයේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක එයා ලබා ගන්නවා. සහ ක්ලෝරින් ඉවත් වෙලා යනවා. මේ ඔක්සිජන් වල තියෙන එක සැරේ ආයෙ බන්ධනයට දෙනවා. එතකොට හැදෙන්නේ OH ආකාර එකක්. දැන් කාබෝසිලික් අම්ලයක් හැදෙනවා. සහ මේ ඉවත් වෙලා ඉන්න H+ එක සහ Cl- එකතු වෙලා HCl හැදෙනවා. ඔක තමයි H2O සමග ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය. ඒතර කලින් වගේමයි සිදු වෙලා තියෙන්නේ. මේ Cl එක වෙනකොට OH එකක් ආදේශ වෙලා තියෙනවා. එහෙනම් නියුක්ලියෝෆිලික ආදේශය. Substitute nucleophile. Substitution. Nucleophilic substitution එකක් තමයි වෙලා තියෙන්නේ. මේක බලමු. අපි තමයි මේ අම්ල ක්ලෝරයිඩ් CH3COCl කියන අම්ල ක්ලෝරයිඩ් ජලය දුවත් ලැබෙන්නේ CH3CO OH කියන සහ HCl OH කියන කාබොක්සිලික් අම්ලය. ඇල්කොහොල සමග අපි කාබොක්සිලික් අම්ල සමග වෙන ප්‍රතික්‍රියාව වගේම තමයි මේ ප්‍රතික්‍රියාව. එහෙනම් අපි බලමු කොහොමද මේ කියන්නේ. මේකට මම මේ ඇල්කොහොලේ දානවා. කලින් ආකාරම තමයි මෙතන වෙන්නේ H සහ Cl අයින් වෙලා එස්ටර් හැදෙන එක තමයි වෙන්නේ. මේ ආකාරයට H සහ Cl අයින් වෙලා ඉවත් වෙලා එස්ටර් හැදෙනවා.
කාබොක්සිලික් අම්ල වලදී කතා කරා වගේම තමයි වෙන්නේ. Cl එක සහ මෙතන අම්ල ක්ලෝරයිඩ් Cl එක සහ ඇල්කොහොල් H එක අයින් වෙලා HCl අණුවක් අයින් වෙලා ඒ දෙක එකතු වෙනවා. එකතු වෙලා හැදෙන්නේ අණුවල ඵලය. ඒතකොට මේක වෙලා තින්නේ නියුක්ලියෝෆිලික ආකම්ලයක්. නියුක්ලියෝෆිලික ආදේශයක්. එතකොට මේ ප්‍රතික්‍රියාව සහ කාබොක්සිලික් අම්ල මගින් සිදුවන ප්‍රතික්‍රියාව වෙනසකට තියෙන්නේ මේ ප්‍රතික්‍රියා ප්‍රත්‍යවර්තනය සහ මේ ප්‍රතික්‍රියාවට අපි උත්ප්‍රේරක ලෙස සාන්ද්‍ර H2SO4 යොදා ගන්න නැහැ. යොදා ගන්න අවශ්‍ය නැහැ. මොකද මේක හොඳ ශීඝ්‍රතාවයකින් සිදු වෙනවා.